समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्गमोक्खदं धम्मश्रवणकालो अयं बदन्ता धम्मश्रवणकालो अयं बदन्ता ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. කාරුණික ශ්‍රද්ධාකාමී පින්වතුනි, මේ සන්ධ්‍යායාමයේ අපේ පින්වත් පිරිස බොහොම ශ්‍රද්ධාවෙන් සූදානම් වෙන්නේ තථාගත ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුන උතුම් ශ්‍රී සද්ධර්මයට ටික වෙලාවක් ඇහුම්කම් දෙන්නයි. අද මේ පින්කම සිදු කර දෙන ලෙස අපට බොහොම ගෞරවයෙන් යුක්තව ආරාධනා කරන්නට යෙදුනේ ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ජීවත් වෙන පෙසදහැවත් තරුණ දායක දෙපළක් ලක්මාල් ඩි සිල්වා මැතිතුමානුත් ඒ වගේම ක්‍රිෂානී ප්‍රනාන්දු මැතිනියත් තමයි මේ උතුම් පින්කම සඳහා අපට බොහොම ගෞරවයෙන් ආරාධනා කරන්නට යෙදුනේ. විශේෂයෙන්ම මේ පින්කමේ ආරමුණු වන්නේ ඒ දෙපළටත් ඒ වගේ මේ දෙපළගේ ආදරණීය දරුවන් කවිනු දුවිනි දිහෙලි කියන දරුවෝ තුන් දෙනාටත් දෙපාර්ශවයේම ආදරණීය මව්පියන්ටත් ඒ වගේම අපටත් ආශිර්වාද කරන්නට ඒ වගේම විශේෂයෙන්ම ඒ පවුල්වල මිය පරලොව ගියපු ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා කිරීම දෙපාර්ශවයේම මේ පින්කමේ අරමුණු අතර බලාපොරොත්තු අතර තියෙනවා. ඉතින් ඒ ලක්මාල් ඩි සිල්වා මහත්මාණන් බොහොම ශ්‍රද්ධාවෙන් අපව සම්බන්ධ කරගෙන අවස්ථා කීපයකම කතාබස් කරලා මේ උතුම් පින්කම අද දවසේ අපට විවේකයක් තිබිච්ච නිසා අපට විවේකයේ තියෙන වෙලාවක සිද්ධ කරලා දෙන්නට කියලා තමයි ඉල්ලා සිටියේ. අපි සතුටු වෙනවා මේ ආරාධනාව පිරිමහලා දෙන්න. එතුමන්ලා අපේක්ෂා කරන පරිදි මේ ධර්මානුශාසනාව සිද්ධ කරලා දෙන්නට අවකාශයක් ලැබීම පිළිබඳව. ඉතින් ඒ දරුවන්ටත් දෙපාර්ශවයේම අම්මා තාත්තට සෙත් ප්‍රාර්ථනා කරමින් ඒ වගේම ලංකාවත් මුළු ලෝකවාසීනුත් මේ වෙලාවේ භයානක වසංගතයක් එක්ක බොහොම පීඩා විඳිමින් සිටින මොහොතක් නිසා ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කරමින් සෙත් පතමින් සඳහා අපි මේ ධර්මානුශාසනාව ආරම්භ කරනවා. පින්වතුනි, අද අපි මේ ධර්මානුශාසනාවේදී විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ අපි පසුගිය දිනවල ආරම්භ කරා දස පුණ්‍යක්‍රියාවන් පිළිබඳව ධර්මදේශනා මාලාවක්. ඉතින් අද එහි තුන්වෙනි පුණ්‍යක්‍රියාව අපි දානමය පුණ්‍යක්‍රියාව ගැන සාකච්ඡා කළා. සීලමය පුණ්‍යක්‍රියාව ගැන සාකච්ඡා කළා. අද දවසේ අපි සාකච්ඡා කරන්නේ භාවනාමය පුණ්‍යක්‍රියාව ගැන. භාවනා නැමැති උතුම් පින්කම ගැන තමයි අද අපි මේ දේශනාවේදී ඔබත් එක්ක සාකච්ඡා කරන්නේ. ඉතින් කෙනෙකුට ප්‍රශ්නයක් එන්නට පුළුවන්, භාවනාව පින්කමක්ද කියලා. දැන් පින කියන වචනේ අර්ථය ඔබ මං හිතනවා මේ වෙනකොට හොඳ
දැනුවත් භාවයකින් ඇති කියලා ඒ වචනය ගැන. චිත්තං පුනාතීති පුඤ්ඤං. චිත්තං කිව්වේ හිත, පුනාතීති කිව්වේ, පුනාති කියනවා පාලියෙන් පොළනවටත්, පොළනවා කියන අර්ථය. ඔය උතුම් අපේ පොල්වත්තේ බුද්ධදත්ත මහා සාමීන්ද්‍රයාණන් වහන්සේ විසින් සම්පාදනය කරපු පාලි සිංහල අකාරාදිය කියන ග්‍රන්ථය, කියන්නේ පාලි වචනවලට සිංහල අර්ථකථන සම්පාදනය කරපු, ලංකාවෙත් ලෝකයෙත් පාලි භාෂාව පිළිබඳව වියතුන් බොහොම ගරු කරන ස්වාමීන් වහන්සේ කෙනෙක්, අපවත් වී වදාළ පොල්වත්තේ බුද්ධදත්ත මහා සාමීන්ද්‍රයාණන් වහන්සේ. උන්වහන්සේ පාලි සිංහල අකාරාදිය කියන ග්‍රන්ථයෙහි ඔය පුනාති කියන වචනය විවරණය කරමින් පෙන්වා දෙනවා. පුනාති කියන වචනේ තේරුම පෙලීම කියලා. ඒ කියන්නේ අපි ධාන්‍ය වර්ග, විශේෂයෙන්ම ගොවිතැන්පත් කරන අය දන්නවා, විවිධ ධාන්‍ය වර්ග කැපුවට පස්සේදී ඒවා බොහෝ වෙලාවට පැරණි මිනිස්සු ඒවයි තියෙන බොල් බිම හෙලන්න ඒවා පොළනවා. කුල්ලෙන් තමයි පොළන්නේ. ආහාරයට නුසුදුසු දෑ අයින් කිරීමට ඔවුන් කරන ක්‍රියාව තමයි පෙලීම. අපට මතකයි අපි පුංචි කාලේ අපේ ගෙවල් වල වී කෙටුවහම, වංගෙඩියට දාලා වී කෙටුවහම අපේ අම්මලා, අපේ අත්තම්මලා ඒවා වංගෙඩියෙන් කුල්ලට හලා ගන්නවා. ඊළඟට කුල්ලට දාගත්තු ඒ කොටපු සාල් ටික, වී ටික පොළනවා කියලා යම්කිසි එක්තරා රිද්මයකට යම් ක්‍රියාවක් කරනවා. එතකොට ඒකෙන් ඇත්තටම කරන්නේ දහයියා. ඒ වගේම තව ක්‍රියාවක් තියෙනවා. ඒකට අපේ මාතර පළාතේ නම් කියන්නේ පූ කරනවා කියලා. ඒ කියන්නේ එතකොට අර සුන්සහල් ආදී දේවලුත් ඒකෙන් අයින් කරලා හොඳම හාල් ටික ඉතුරු කර ගැනීමේ ක්‍රියාවලියක් තමයි ඒකෙදි කරන්නේ. එතකොට ඒ පෙලීමේ ක්‍රියාවලිය තුළ විවිධ ආකාරයෙන් කරන අපේක්ෂා කළේ මොකක්ද? හාල් පිරිසිදු කිරීම කියන එක. හාල් පොළලා කරන්නේ හාල් පිරිසිදු කරන එක. විවිධ ධාන්‍ය වර්ග, මුං ආදී දේවලුත් පොළලා කරන්නේ පිරිසිදු කිරීම. එතකොට චිත්තං පුනාතීති, සිත පෙලීම. පෙලීම කියන්නේ පීඩා කිරීම කියන අර්ථය නෙමෙයි එතන තියෙන්නේ. එතන පොළනවා කියන අර්ථය තියෙන්නේ පොළලා කරන්නේ පිරිසිදු කිරීම නිසා හිත පිරිසිදු කර ගැනීම තමයි තථාගත ශාසනයෙහි පින කියලා කිව්වේ. එතකොට ඔබට අවබෝධ වෙන්න ඕනේ දැන් භාවනාව නැමැති උතුම් ක්‍රියාව නිසා සිතේ සිද්ධ වෙන්නේත් මොකක්ද? සිත පිරිසිදු වෙන එක. ලෝභකම නැමැති, ද්වේෂය නැමැති, මෝහය නැමැති බලගතු අකුසල ධර්මයන්ගෙන් හිත අපිරිසිදු කරන, සිත විනාශ කරලා දාන, ඊටාම අපිරිසිදු අකුසල චෛතසික ධර්මයන්ගෙන් අපේ හිත නිදහස් කරගන්නට අපට මඟ පෙන්වන්නේ, උපකාරවත් වන්නේ බලගතු ලෙසම ගත්තොතින් භාවනාව. භාවනාවෙන් තමයි බලගතු ලෙස අපිට හිත පිරිසිදු කරගන්නට උපකාරයක්, අනුග්‍රහයක් සිද්ධ වෙන්නේ. එහින්දා අපි සැකයක් තබා ගන්නට කාරණාවක් නැහැ. භාවනා කරාම පින් සිද්ධ වෙනවද? ඔව්, අනිවාර්යෙන්ම පින් සිද්ධ වෙනවා. මොකක්ද සිද්ධ වෙන පින? හිත පිරිසිදු වෙනවා. හිත පිරිසිදු වෙනවා. දානේනුත් වෙන්නේ මොකක්ද? හිත පිරිසිදු වෙන එක. තදංග වශයෙන්. ඊළඟට සීලයෙන් වෙන්නේ හිත පිරිසිදු කර ගැනීමක්. තව ටිකක් බලගතු ලෙස දානයටත් වඩා
ඒකත් තදංග කොටසට තමයි ධර්මයේ පෙන්වන්නේ සීලය නිසා පිරිසිදු වෙන්නේ හිත తాවකාලිකවයි කියලා. භාවනාව සිත පිරිසිදු කර ගැනීම නැත්නම් අකුශල ධර්මයන්ගෙන් සිත නිදහස් කර ගැනීම කියන උතුම් පුහුණුවේදී භාවනාව ඊටාම ඉහළ උපකාරයක්, තාම ප්‍රබල උපකාරයක් අපට සිද්ධ කරනවා හිත පිරිසිදු කර ගැනීමේ කාර්යයට. ඒ හින්දා ඔබ තේරුම් ගන්නට ඕන, ඔබ අවබෝධ කර ගන්නට ඕන අපේ තථාගත ලෞතුරු බුදුරජාණන් වහන්සේගේ ශාසනය තුල අපට උගන්වන්නේ නේද? අපට උගන්වන්නේ, අපට අවවාද කරන්නේ මේ හිත පිරිසිදු කරගන්න කියලා. මොකද ලෝභය නැමැති අකුසලයෙන්, ද්වේෂය නැමැති අකුසලයෙන්, මෝහය නැමැති අකුසල ධර්මයෙන් අපේ හිත නිරන්තරයෙන් ඒ අකුසල් නිසා අපේ හිත අපිරිසිදු වෙමින් තිබෙනවා. භාග්‍යවතුන් වහන්සේ අපිට සිත සම්පූර්ණයෙන්ම පවිත්‍ර කර ගැනීම සඳහා, පිරිසිදු කර ගැනීම සඳහා මඟ පෙන්වීමක් කරනවා. එතකොට අපේ ශාසනය උගන්වනවන එකට පියවර 3ක්. සබ්බපාපස්සකරණම්, සියලුම පව් නොකර ඉන්නකොට, සිල් ආරක්ෂා කරනකොට තදංග වශයෙන් ප්‍රහාණ වෙනවා. ඒ අකුසල සිතුවිලි, ඒ අපිරිසිදු බව සිතේ දුරු වෙලා යනවා තදංග වශයෙන්. ඊළඟට කුසලස්ස උපසම්පදා, කුශල ධර්මයන් දියුණු කරනකොට විකම්බන වශයෙන් ඊතා දීර්ඝ කාලයකට කුසල සිතුවිලි බලවත් වීම නිසා අකුසල සිතුවිලි අපේ දුරු වෙලා යනවා. හිත පිරිසිදු වෙනවා. හැබැයි අපි උතුම් වූ විදර්ශනා ප්‍රඥාව දියුණු කරගත්තොත්, විදර්ශනාව දියුණු කිරීම නිසා, ඒ කියන්නේ විදර්ශනා භාවනාව කියලා. විදර්ශනාව දියුණු කිරීම නිසා සචිත්ත පරියෝදපනම්, සම්පූර්ණයෙන්ම හිත දමනය වෙනවා. ඒ කිව්වේ සමුච්චින්න වශයෙන්, ඒ කිව්වේ 100%ක්ම අංශු මාත්‍රයකවත් අපිරිසිදුකමක් නැත්නම් අකුශල ධර්මයක් හිත තුල ඉතුරු නොවන ආකාරයටම හිත පිරිසිදු වෙලා යන්නේ ප්‍රඥාව දියුණු වෙනකොට, විදර්ශනා නුවණ දියුණු වෙනකොට. ඉතින් ඒ නිසා අපි අවබෝධ කරගන්න ඕනේ හිත පිරිසිදු කරගන්න තමයි බුදුදහම මඟ පෙන්වන්නේ. දස පුණ්‍ය ක්‍රියා තුලම හිත පිරිසිදු කරගන්න අපිට උතුම් පුහුණු ක්‍රම නැත්තම් පුරුදු වෙන්න, පුහුණු කරගන්න දේවල් 10ක්, වඩන්ට දේවල් 10ක් තමයි අපිට යෝජනා කරන්නේ. ඉතින් භාවනාව නැමැති උතුම් පින අප තුළ දියුණු කරන්න ඔබගෙත් මගෙත් సంతානය පවිත්‍ර වෙන්නට පටන් ගන්නවා. පිරිසිදු වෙන්නට පටන් ගන්නවා. මොකද ඔබ දන්නවා අපේ හිතේ ඉපදිලා තියෙන අකුසල සිතුවිලිත් බලගතු තත්වයට පත් වෙන්නේ අපේ සතිය නැති වුණාම, සිහිය නැති වුණාම, සම්පජඤ්ඤය දැනුවත් භාවය නැති වුණාම, අවධානය නැති වුණාම අපේ හිතේ. ඊළඟට තාම ඉපදිලා නැති බලගතු නරක අකුසල සිතුවිලි අප තුළ උපදින්නෙත් අපි තුළ සතිමත් බව, දැනුවත් බව, සවිඥානික බව, සිහිනුවණින් යුක්ත බව අප තුළ බිඳ වැටෙනකොට තමයි නැති අකුසල සිතුවිලිත්, නැති අපිරිසිදු මනෝභාවයනුත් ඇති වෙන්න පටන් ගන්නවා. එතකොට යම් කිසි කෙනෙක් සම්මා වායාමයේ තුල නියැලෙනවා කියන්නේ
නිවැරදි වෑයමක යම් කිසි කෙනෙක් නියැලෙනවා යනු. එයා ඉන්නේ භාවනාමය පුහුණුවක. මොකද එයා හැම මොහොතකම සිහියෙන් ඉන්න උත්සාහ කරනවා. හැම මොහොතකම එයා දැනුවත්ව ඉන්න උත්සාහ කරනවා. වීර්යය කරනවා. ඒ සඳහා කැප වෙනවා. ඇතිගත් කරගත්තු වීර්යය අඛණ්ඩව ඒ වෙනුවෙන් පවත්වාගෙන යනවා. ඒ තුළ ඔහු ඇය තමන්ගේ මනසේ ඇතිවෙන විවිධ රටාවන්, පවතින රටාවන්, නැතිවීගෙන යන දේවල්, ඒ කිව්වේ උත්පාද, තිත්ති, භංග, ඇතිවීම, නැතිවීම සහ අතරතුර වෙනස් වෙවි සිද්ධ වෙන වේගවත් නේද? වේගවත්ව වෙනස් වෙමින් සිද්ධ වෙන ඒ පැවතීම, තිති කියන ඒ ධර්මතා තාම සිහියෙන්, තාම නුවණින් දකින්න පටන් ගන්නවා. ඒ නුවණ ඇතුලේ තමයි ඒ සිහිය අප තුළ දියුණු වෙන ප්‍රමාණයට තමයි ඇත්තටම අපේ හිතේ පවිත්‍රතාවය දවස තුළ මේ මොහොත තුළ ගොඩ නැගෙන්නේ. බලන්න අපේ සත්‍යමත් බව බිඳ වැටෙනකොට අපිට හමු වෙන අරමුණු නිසා අපේ හිත රාගයෙන් උමුතු වෙනවා. ආසාවෙන් මතු වෙනවා. ඒ ආසාවෙන් මත් වෙන්න අපි තව යථාර්ථයෙන් ගොඩාක් ඈතට ගියපු සංකල්පනේ, සිතුවිලි, සංඥාවන් අප තුළ ගොඩනගමින් අපි කොච්චරනම් සුරංගනා ලෝකවල සැරිසරනවද? ආසාවෙන් මුසපත් වුණාම. එතකොට කවුරු හරි කෙනෙක් භාග්‍යවතුන් වහන්සේ වදාළ විදියට ඊටාම ඉහළ සතිමත් බවක්, සම්පජඤ්ඤයෙන් සුළු බවක්, දැනුවත් බවක්, මනා අවධානයකින් යුක්ත බවක් තමන්ගේ හිත පිළිබඳව, තමන්ගේ කය පිළිබඳව, අභ්‍යන්තරික ආයතන පිළිබඳව, බාහිර ආයතන පිළිබඳව තාම සතිමත් බවක් කෙනෙකු පවත්වා ගන්නවා නම් මේ ආයතන වලට අරමුණු හමු වෙන වෙලාවේදී අර තරුණෝ රාග අනුශයන්, ද්වේෂ අනුශයන්, මෝහ අනුශයන් ඇතිවීම, ඒවා වර්ධනය වීම දකින්නව නම් ඒවයින් තමන්ගේ හිත නිදහස් කරගන්නට අනිවාර්යයෙන් මේ තැනැත්තාට, ඒ තැනැත්තියට පුළුවන්කම තියෙනවා. ඒකට ස්ත්‍රී පුරුෂ භාවයක් බලපාන්නේ නැහැ. භාවනාවක් වැඩෙන්න ස්ත්‍රී පුරුෂ භාවයක් බලපාන්නේ නැහැ. යම් කෙනෙක් මේ මොහොතේ තමන්ගේ හිත පිළිබඳව අවධානය යොමු කරනවද? එයා ඒ අවධානය යොමු කරලා හික්මවාගත්ත හිතෙන් ස්ත්‍රී පුරුෂ ભેදයකින් තොරව ඉහළම ආනිසංස භුක්ති විඳින්න පටන් ගන්නවා. මේ මොහොතේ පටන් ගත්තා. තමන්ගේ හිත පිළිබඳව අවදිමත්කම, දැනුවත්කම, සතිමත්කම. එහින්දා භාවනාව කියන උතුම් ධර්මය පැවිද්දනුත්, ගිහියනුත්, උගත්, නූගත්, ධනවත්, දුප්පත් ඒ විතරක් නෙමෙයි, ඕනම ස්ත්‍රී පුරුෂාදී සමාජ භාවයන් ඒවයි ભેදයක් නැතුව ඕනම කෙනෙක් පුහුණු කළොත් එයාට අනිවාර්යයෙන්ම එහි ආනිසංස මේ ලෝකෙදිම භුක්ති විඳින්න අවකාශයක් හම්බ වෙනවා. මොකද ඔය භාවනාවක් දියුණු කර ගැනීමෙහි තියෙන ආනිසංස ගත්තොත්, පරලෝක පැත්තෙන් ගත්තත්
මේ ලෝක පැත්තෙන් ගත්තා. දානයකින් සහ සීලයකින් දියුණු වෙන ආනිසංස පක්ෂයට වඩා ගොඩක් බලගතු බවනේ ශාසනය උගන්වන්නේ තථාගතයන් වහන්සේ. උදාහරණයක් කිව්වොත් භාග්‍යවතුන් වහන්සේ එක් අවස්ථාවක දේශනා කරනවා රහතන් වහන්සේලා 100 ගණනක් වැඩම කරවාගෙන ඇවිල්ලා උන්වහන්සේලාට දානයක් පූජා කළොත් මොන තරම් පිනක් කුසලයක් අත් වෙනවද? උන්වහන්සේලාගේ සීලවන්තකම නිසා, උන්වහන්සේලාගේ තිබෙන පවිත්‍ර භාවය නිසා එවැනි උත්තමයෝ 100 නමක් විතර වඩම්මලා දානයක් දුන්නොත් කෙනෙකුට කොච්චරනම් හිත පහදා ගන්නට, හිත පිරිසිදු කර ගන්නට, විශාල පිනක් කුසලයක් අත් කර ගන්නට අවකාශයක් නම් ලැබෙනවද? භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එවැනි රහතන් වහන්සේලා 109කට දෙන දානයකට වඩා ආනිසංස වැඩි කියලා යම් කෙනෙක් මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරා. මෙත් සිත වඩා ගත්තොත්, මෛත්‍රී සිත දියුණු කරොත්, එතකොට හිතන්ට එක නමක් රහතන් වහන්සේ නමකට දානි දුන්නත් මොනතරම් ආනිසංස හම්බෙනවද? ඉතින් එවැනි රහතන් වහන්සේලා 100 නමකට දන් දුන්නොත් ඊට වඩා කොච්චර බලගතු ආනිසංස හම්බ වෙනවද? ඒත් අපේ බුදුරජාණන් වහන්සේ අවධාරණය කරනවා හික්මවපු හිතෙන් ලැබෙන ආනිසංසය ඊටත් වඩා බලවත් කියලා. ද්වේෂය කියන අකුසලය දුරු කරලා මෛත්‍රිය කියන කුසල ධර්මය හිත තුල වැඩුවොත්, භාවනා කියන්නේ වඩනවා කියන එකනේ. හිත තුල ප්‍රගුණ කළොත්, කරුණාව දියුණු කළොත්, මුදිතාව දියුණු කරොත්, උපේක්ෂාව දියුණු කරොත්, ඒ කුසල සිත් වැඩිමෙන් භාවනාමය වශයෙන් ඒ සිත් Taman තුල දියුණු කරගත්තොත් අර 100 නමක් මහරහතන් වහන්සේලට දෙන දානෙට වඩා වැඩි ආනිසංස ඔබට අත්විඳින්න පුළුවන්කම ලැබෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා. මා පුඤ්ඤබායි සූත්‍රය උන්වහන්සේ අවධාරණය කරන ඒ සූත්‍රය තුළ උන්වහන්සේ අවුරුදු 7ක් මෛත්‍රී චිත්ත සමාධිය දියුණු කරපු එකේ ආනිසංස විදියට සංවට්ට විවට්ට කල්ප 7ක් බ්‍රහ්ම ලෝකේ ඉපදුණා කියලා. ඒ කිව්වේ මෙත් සිතේ තියෙන බලගතු බව කොච්චරද කියලා තේරුම් ගන්න. උන්වහන්සේ අවුරුදු 7ක් මෛත්‍රී භාවනාව දියුණු කළා. මෙත් සිත දියුණු කළා. ඒකේ ආනිසංස විදියට බ්‍රහ්ම ලෝකේ උපදිනවා. බ්‍රහ්ම ලෝකයේ තුල ඒ දියුණු කරගත්තු කුසල සිත නිසා ආයුෂ භුක්ති විඳිනවා. සංවට්ට විවට්ට කල්ප 7ක්. ඒකේ මේ ලෝකය, මේ ලෝක ධාතුව හැකිලිලා තිබෙන සහ විවෘත වෙලා තියෙන කල්ප 7ක් ගණින්න බෑ. දින කියන්න බෑ කල්ප වලට මෙච්චරයි කියලා. කල්ප වලට අවුරුදු කියන්න බෑ, මාස කියන්න බෑ. බුදුවරුවත් එහෙම කියන්නේ නැහැ. බුදුවරුත් කල්ප විග්‍රහ කරලා දීලා තියෙන්නේ උපමා වලින්. එතකොට එවැනි කල්ප 7ක්, සංවට්ට විවට්ට කල්ප 7ක් බඹතලවල ඉපදිලා තියෙනවා. බෝසත් අවදියේ බුදුරජාණන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ විදියට මෙත්තා භාවනාව වැඩිම නිසා. එතකොට ඔබට තේරුම් යන්න ඕනේ දම් දෙනවට වඩා දම් දෙන එකකින් කොච්චර පින් සිද්ධ වෙනවද? හැබැයි ඊට වඩා සිල් රකින්න එකෙන් මොන තරම් පින් සිද්ධ වෙනවද? චිත්ත පාරිශුද්ධියක් මොන තරම්නම් ඇති වෙනවද? හැබැයි ඊට වඩා භාග්‍යවතුන් වහන්සේ වදාලා භාවනාව තුළින්, මෙත් සිත දියුණු කිරීම තුළින් ලැබෙන ආනිසංසය. මෙත් සිත දියුණු කිරීම කියන්නේ එක භාවනා කර්මස්ථානයක් විතරයි. අපිට තියෙනවනේ නිතර වඩන්ට කියලා භාවනා 4ක්. බුද්ධානුස්සති, මෙත්තාච, අසුභං,
මරණස්සති බුද්ධානුස්සති භාවනාවත්. ඊළඟට මෛත්‍රී භාවනාවත් අසුභ භාවනාවත් මරණානුස්සති භාවනාවත්. මේ කියන භාවනාවන් 4 මේකට කියන්නේ චතුරාර්යකා භාවනාව. මේ භාවනාවන් 4 වඩන කෙනාට මෙලොව ලැබෙන ආනිසංස කියා නිම කළ නොහැකි. පරලොවට ලැබෙන ආනිසංස කියා නිම කළ නොහැකි. මෙතකයි කියලා වර්ණනා කරලා නිම කරන්නට බැරි තරම් විශාල ආනිසංස ප්‍රමාණයක් මෙලොව වශයෙන් පරලොව වශයෙන් කෙනෙකුට අත්විඳින්නට ලැබෙනවා මේ බුද්ධානුස්සති භාවනාව වැඩීමෙන්, මෛත්‍රී භාවනාව වැඩීමෙන්, අසුභ භාවනාව වැඩීමෙන්, මරණානුස්සති භාවනාව වැඩීමෙන් නිවනට උපනිශ්‍රේ වෙනවා. නිවනට උපනිශ්‍රේ වෙනවා. මේ භාවනා කර්මස්ථාන නිසා උතුම් නිවන අවබෝධ කරගත්තු උත්තමය උත්තමාවියෝ මේ ලෝක ධාතුවේ එදා මෙදා තුර අනන්තවත් පහළ වෙලා තිබෙන බව අපේ ශාසන ඉතිහාසයේ සාක්ෂි දරනවා. මේ මෑත කාලයේ අපි මේ ජීවත් වෙන සියවසේ බොහෝම උතුම් යතිවරුන්ගේ පවා භාවනානුයෝගී උතුමන් වහන්සේලගේ පවා බොහොම ගෞරවාදරයට සහ සම්භාවනාවට පාත්‍ර වෙච්ච උතුමන් වහන්සේලා සහ උත්තමාවියන් අතර එක්කෙනෙක් තමයි කායු කියන සිල් මාතාව. කායු. ඇය බුද්ධානුස්සතිය තමයි දියුණු කරලා තියෙන්නේ. ඇය බුද්ධානුස්සතිය වඩපු ආකාරය, ඇයගේ ඒ චරිත කතාව මා කියුවා. ඒක අසිරිමත්. ඒ අසිරිමත්. කායු කියන ඒ උතුම් තෙරණියගේ, ඒ සිල් මාතාවගේ ඒ වීරිය, ඒ අධිෂ්ඨානශීලී බව, ඇයගේ හිත දියුණු කරපු ආකාරය, ඇත්තටම කායු කියන ඒ සිල් මාතාවගේ චරිතාපදානය කෙනෙක් අරගෙන කියවනව නම්, හොයාගෙන කියවනව නම් වටිනවා කියලා මම යෝජනා කරන්නට කැමතියි. ඒ සිංහල පරිවර්තනයක් තමයි මමත් ලංකාවේ වැඩ ඉන්න කාලෙ මීට අවුරුදු කීපයකට කලින් කියවන්ට යෙදුණා. ඇය බුද්ධානුස්සතිය දියුණු කළේ. ඒ පොත කියවන බොහෝ දෙනෙක් කියන දෙයක් තමයි ඇය නිසක වශයෙන්ම ඉහළම ආධ්‍යාත්මික ඵලයකට ඇයගේ ජීවිතේ පත්වෙන්ට ඇති කියන එක. ඉහළම ඵලයකට. ඒ වගේම ලක්දිව සේනාසනවල, ඒ වගේම විහාරස්ථානවල වැඩ ඉඳපු එවැනි උතුම් සාමින් වහන්සේලා බොහොමයක් ඉන්නවා තමන්ගේ හිත දියුණු කරගත්තු. එවැනි භාවනා කර්මස්ථාන දියුණු කරලා. එමයි බොහොමයක් ඉන්නවා. මේ ලෝකයේ බොහොමයක් එවැනි උතුමන් වහන්සේලා ගැන කියවන්ට, උන්වහන්සේලාගේ අත්දැකීම් වලට ඇහුම්කම් දෙන්න මටත් මේ 30 අවුරුද්දක පැවිදි ජීවිතය තුළ අනන්තවත් අවකාශය හම්බ වෙලා තියෙනවා. ඒත් මම දන්නේ නැහැ උන්වහන්සේලා රහත් වෙලාද නැද්ද කියලා. උන්වහන්සේලා කවුරුවත් ඒ ගැන නම් මට කියලා නැහැ. නමුත් බොහෝ උතුමන් වහන්සේලා භාවනාව නිසා තමන් වහන්සේලා බොහෝ අත්දැකීම් ලබාගෙන තිබෙන බව අපට උන්වහන්සේලා ආශ්‍රය කරනකොට, උන්වහන්සේලා සමග සිද්ධ කරන දහම් කතාවන් තුළින්, සාකච්ඡාවන් තුළින් යම් දුරකට හෝ අවබෝධ කරගන්නට අපටත් ලැබිලා තිබෙනවා. ඉතින් ඒ නිසා එවැනි උතුම් භාවනා කර්මස්ථානයක් තමන්ගේ ජීවිතය තුළ පුරුදු පුහුණු කරගන්න එක විශාල උපකාරක ධර්මයක් වෙයි ඔබගේ මේ ජීවිතයට. ඔය මහා නාම කියන ශාක්‍යතුමාට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ බුද්ධානුස්සතිය දියුණු කරන්නට. ඊළඟට
ධම්මානුස්සතිය දියුණු කරන්නට, සංඝානුස්සතිය දියුණු කරන්නට, ඊළඟට සීලානුස්සතිය දියුණු කරන්නට, ඡාගානුස්සතිය දියුණු කරන්නට, මේ විදියට අනුස්සතිය එතුමා දියුණු කරමින් ඉන්න, එතුමා ඒ වෙනකොටම පුහුණු කරමින් ඉන්න දේවල් ටිකක් භාවනාව බවට පත් කරගන්නට. දැනටම බුදු සරණ ගියපු කෙනෙක් මහා නාම සාක්‍යතුමා භාග්‍යවතුන් වහන්සේ දේශනාව කරනකොට ඔහුට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා තවදුරටත් සිත සංසිඳුව ගන්නට ඕන නම්, තවදුරටත් කය සංසිඳුව ගන්නට ඕන නම් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හිත පීඩා විඳින එක නැති කර ගන්නට ඕන නම්, හිත තුල, කය තුල උපරිම සංසිඳුණු බවක් ඔබ අපේක්ෂා කරනවා නම් අඛණ්ඩව බුද්ධානුස්සතිය දියුණු කරන්න කියලා. ඊළඟට ධම්මානුස්සතිය දියුණු කරන්න කියලා අනුස්සති සූත්‍රය. මහා නාම සාක්‍යතුමාට භාග්‍යවතුන් වහන්සේ ඒ අනුස්සති පිළිබඳව වදාළ ඊටාම වටින දේශනාවක් අංගුත්තර චක්කනිපාතේ අපිට මුණ ගැහෙනවා. ඒ නිසා ඒ භාග්‍යවතුන් වහන්සේ අපිට මඟ පෙන්වලා තියෙන්නේ අප අනිවාර්යෙන්ම අපේ හිත, අපේ මේ సంతානය පිරිසිදු කරන්නට නම් යම්කිසි අරමුණකට අපේ හිත එකතු කරන්න ඕනේ. දැන් කෙනෙක් කියන්න පුළුවන් මෙහෙම. ඒකෙන් වෙන්නේ ඒ සමාධියක් අත්විඳීමෙන්, සමාධියක් වැඩි දියුණු කර ගැනීමෙන්, යම්කිසි අරමුණක් ඉලක්ක කරලා හිතේ ඒකාග්‍රතාවයක් දියුණු කර ගැනීමෙන් වෙන්නේ తాවකාලික සැනසීමක් විතරයි නේද කියලා. ඔව්, සමාධිය කියන්නේ මේ ශාසනයේ පරම විමුක්තිය නෙමෙයිනේ. පරම විමුක්තිය නෙමෙයි සමාධිය කියන්නේ. සමාධිය කියන්නේ උතුම් විදර්ශනාවට උපකාර කරගත හැකි ධර්මයක් ලෙස තමයි තථාගත දේශනාවේ පෙන්වලා තියෙන්නේ. සීලය වගේම සමාධියත් උතුම් මහරහත් භාවයට පත්වෙන්න, උතුම් ප්‍රඥාව දියුණු කරගන්නට අනුග්‍රහ කරනවා, උදව් කරනවා. තේරවාදී සම්ප්‍රදායේ තිබෙන ඒ පිළිබඳව විග්‍රහය වෙත අවධානය ගැඹුරින් යොමු කරාම අපට පේනවා ඒ ලස්සන උපමාවක් කියන්නේ හිතේ පූර්ණ ඒකාග්‍රතාවය දියුණු වුණාට පස්සේ පූර්ණ නිශ්චල භාවයක් හිත තුළ ගොඩ නැගුණට පස්සේ එවැනි ඒකාග්‍ර භාවයක් තුළ තමයි ඇත්ත ඇති සැටියෙන් දකින්ට පුළුවන්කම තිබෙන්නේ කියලා. ඉතින් ඒ තේරවාදී තර්කණයෙහි අපට යම් උසස් මඟ පෙන්වීමක් සිද්ධ කරන්නේ. ඉහළ ප්‍රබුද්ධ මඟ පෙන්වීමක් සිද්ධ කරන්නේ හරියට මේ වගේ. විලක, ලිඳක ජලය නිශ්චලයි නම්, බොහොම නිසලව තියෙනවා නම්, එතකොට අනිවාර්යෙන්ම ඒ විලෙහි පතුලම දකින්ට අපිට එය අනුග්‍රහයක් වෙනවා. ඒ නිශ්චල භාවය. නිශ්චල භාවයට ඇලිලා ඉන්න එක නෙමෙයි බුදුදහම යෝජනා කරන්නේ. නිශ්චල භාවයට ඇලී ඉඳීම, සිත නිශ්චල කරගෙන දීර්ඝකාලීන ඒකාග්‍රතාවයක් තුල ඉඳීම බුදු නොවිත් බෝධිසත්වයන් වහන්සේ කළානේ. ආලාරකාලාම ගාව, උද්දකරාම පුත්තතුමා ගාව. එතකොට ඔබ අවබෝධ කරගන්නට බුදු සමයේ එකම ඉලක්කය ලෙස අපිට පෙන්වන්නේ සිතේ ඒකාග්‍ර භාවයක්, නිශ්චල භාවයක් ඇති කරගෙන මේ සසරේ ඉන්න කියන එක නෙමෙයි. ඒ නිශ්චල භාවය තුලින් යථාර්ථය දකින්න ඒ නිශ්චල බව අනුග්‍රහයක් කරගන්න කියලා. නිශ්චල බව තුල ඉඳලා
ධ්‍යාන මට්ටම් වල ඉඳලා මිය ගියපු අය අර දම් දීලා මිය ගියපු අයට වඩා සිල්වත්ව ඉඳීමෙන් මිය ගියපු අයට වඩා ඊටාම ඉහළ භවවල තමන්ගේ උප්පත්තිය නැත්තම් භවය සකසා ගැනීම සිද්ධ කරගත්තා. ධ්‍යාන සමාපatti වලට සමවැදිලා ඉඳලා මේ භවය නිමා කරපු අය බඹතලවල අරූපී බ්‍රහ්ම ලෝකවල අසඤ්ඤී තලවල ඒ ඇත්තෝ ඉපදිච්ච බව අපේ ශාසනයේ තථාගත ධර්මයේ අපට පෙන්වලා දෙනවා. එතකොට හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ ඒ පරම නිෂ්ඨාව කියලා. ඒ පරම විමුක්තිය කියලා ඒකෙන් අදහස් වෙන්නේ නැහැ. එය දීර්ඝකාලීන සංසිඳීමක් පමණයි. පූර්ණ සංසිඳීම නෙමෙයි. සදාකාලික සංසිඳීම නෙමෙයි. හැබැයි දීර්ඝකාලීන සිත තුළ ඇති කරගනු ලබන සංහිඳියාව ඔබට ඇත්ත ඇති සැටියෙන් දකින්න උදව් කරනවා. තවත් සරල දෙයක් මම ඔබට කියන්න. දැන් ඔබට මේ දේශනාව හරි නේද? ඔබට මේ දේශනාව හරි. හොඳට අවබෝධ වෙන්නේ. ඔබේ හිත මේ දේශනාවත් එක්ක හොඳටම එකඟ වුණොත්. ඔබේ හිත මේ වෙලාවේ දුවනවනම් වාරිජෝව තලේකිත්තෝ ඕකමෝකත උබ්බතෝ දියෙන් ගොඩට දාපු මාළුවෙක් වගේ හිත එහෙට මෙහෙට පනිනවනම් නේද? හිත එහෙට මෙහෙට පනිනවනම් හිත බොහොම චංචලයි නම් නිස්කලංක නැත්තම් එකඟ බවක් නැත්තම් මේ දේශනාවේ මුලදී කියපුවා මැද වෙනකොට මග ඇරෙනවද නැද්ද? මග ඇරෙනවා. මැදදී කියන ඒවා දේශනාව නිමා වෙනකොට අල්ප මාත්‍රයක්වත් මතකේ නැති වෙලා යනවා. එකෙන් ඔබට මා කියන්නේ මොකක්ද? මේ වෙලාවේ උනත් ඔබ හිතේ යම්කිසි සමතයක් එකඟතාවයක් දමනයක් తాවකාලිකව ඇති කරගත්තොත් තමයි ඔබට මේ දේශනාවෙන් පවා ප්‍රයෝජනයක් ලබා ගන්න පුළුවන්. නැත්තම් මේ දේශනාවත් තව මේ වාතලයට එකතු වෙච්ච දේශනාවක් විතරයි. මේන් ඔබට ප්‍රයෝජනයක් අත්වන්නේ ඔබ නිකන් අහන් ඉන්නවා. ඔබේ හිත මෙතන නැත්තම්. ඔබ හිත මේ දේශනාවට ඒකාග්‍ර කළොත් මේ වෙලාවේ ඔබට ලබා ගන්න පුළුවන් ප්‍රතිඵලය ඊටාම ඉහළ එකක්. එනිසා මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා. ඔබගේ හිතේ ඒකාග්‍ර බව දියුණු කරන්න. ඒක ඔබට මේ ලෝකේ ලොකු ජයග්‍රහණ වලටත් උදව් වෙයි. ලොකු ජයග්‍රහණ වලට. සංසාරික ජීවිතෙත් භාග්‍යවතුන් වහන්සේ වදාළ ක්‍රමයට සමතයන් දියුණු කරගත්තොත්. භාග්‍යවතුන් වහන්සේ වදාළ ක්‍රමයට සමතය දියුණු කරොත්. සසර දුකින් නිදහස් වෙන්න බැරි වුණාට අඩුම උතුම් උසස් භවවල ටිකක් හරි දුක නැති භව නැහැනේ මේ සසරේ. දුක නැති භවයක් නම් එහෙම භවයක් ගැන මේ ශාසනය නම් උගන්වන්නේ නැහැ. දුක නැති භවයක් ගැන. කොයි භවයේ දුක තියෙනවා? මොකද කොයි භවයක ඉපදුනත් අනිච්ච කියන ධර්මයට අයිති. ඒ භවයට ඇලුණු කෙනා ඒ අනිච්චතාවයට ලක් වෙනකොට දුකටපත් වෙනවා. ඒක නැති වෙන්නේ නැහැ. ඒ නිසා මම ඔබට යෝජනා කරනවා ඔබත් මමත් අඩුම හොඳ භවයක උප්පත්තිය ලබා ගන්න හිතනවා නම් අපේ හිත ඒ විදියට උතුම් කුසල ධර්මයක ඒකාග්‍ර කළ දියුණු කර ගන්න ඕන. හැබැයි අපේ එකම අරමුණ වෙන්න ඕන එතන නෙමෙයි. එකම අරමුණ වෙන්න ඕන
සෑම මොහොතකම විදර්ශනාවක නියැලී සිටින්න. උතුම් විදර්ශනා නුවණකින් මේ සෑම ධර්මයකම ඇතිවීම, පැවතීම, නැතිවීම දකිමින් ඒ ධර්මතා නිසා අපේ මනස තුළ ඇතිවෙන රටාවන් අවබෝධ කරගෙන, එහි තිබෙන ශූන්‍ය බව අවබෝධ කරගෙන සම්පූර්ණයෙන්ම තෘෂ්ණාවෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, අවිද්‍යාවෙන් නිදහස් වෙන්නයි ඔබත් මමත් වීර්යය කළ යුත්තේ. ඒක තමයි අපි හැම දෙනාගේම පරම අධිෂ්ඨානය විය යුත්තේ. ඒකට සමතය දියුණු කර ගැනීම අනුග්‍රහයක්. හැබැයි සෑම මොහොතකම ඔබ විදර්ශනා ඥානයෙන් යුක්තව ගත කළොත් සමහර විට ඔබ මේ භවය නිමා කරන්නේ උතුම් මගඵලලාභියෙක් ලෙස විය හැකියි. මොකද මේ ශාසනය අර මම ඔබට වරින් වර අවධාරණය කරලා තියෙන සංයුත්ත නිකාය ඔක්කාන්ති සංයුත්තේ තියෙන යම් කිසි කෙනෙක් එවැනි සතිමත් බවකින් විදර්ශනා නුවණකින් ඇස ගැන, ඇසට හමු වෙන රූප ගැන, ඒව නිසා උපදින සිතුවිලි ගැන තාම දැනුවත් බවකින්, සතිමත් බවකින්, යෝනිසෝ මනසිකාරයකින් අඛණ්ඩව ජීවත් වුණත් කන ගැන, ශබ්ද ගැන මේ විදියට ඉන්ද්‍රියන් 6 නිසාම ඒ හයත් එක්ක අරමුණු වෙන ධර්ම, ඒව නිසා උපදින චෛතසික, ඒවයේ පවතින යථාර්ථය, ඉගෙන පූර්ණ දැනුවත්කමකින්, සතිමත්කමකින් හිටියොතින් ඔක්කාන්ති සංයුත්ති චක්කු සූත්‍රය අපිට අවධාරණය කරනවා. එවැනි සද්ධානුසාරී බවක් දියුණු කරපු කෙනා, එවැනි ධම්මානුසාරී බවක් දියුණු කරපු කෙනා සෝතාපන්න නොවි හෝ වෙනත් එවැනි උතුම් මාර්ගඵලයකට පත් නොවි මිය යෑම අබහුවයයි කියලා, වෙන්න විදියක් නැහැ කියලා. එහෙම මිය යන්නේ නැහැ එහෙම කෙනෙක් කියලා. ඒ කියන්නේ අපිට මේ ශාසනය තුළ උතුම් අපේක්ෂා තියෙනවා නම් අපේ හිත වැඩිම, සිත ගැන අවධානය දියුණු කිරීම, සෑම මොහොතකම විදර්ශනා ඥානයකින් ඇත්ත ඇති සැටියෙන්ම දකිමින් සෑම ක්ෂණයක්ම එක ක්ෂණයක්වත් මගහැරෙන්න දෙන්නේ නැතුව තාම සියුම්ව අපේ හිත, අපේ කය, අරමුණු, පහළ වෙන ධර්ම, මේ දේවල් පිළිබඳව පූර්ණ දැනුවත් බවකින් යථාර්ථය අප තුළින් දකින්ට, අවබෝධ කරගන්නට අපි වීරය කරන්න ඕන. එතකොට අපිට මේ භවයේම භාවනාවක නියැලී ඉඳීමේ උතුම් මානිසංසය මාර්ගඵලලාභියෙකු බවට පත්වීමෙන් අත්විඳින්න පුළුවන්කම ලැබෙයි. අපි හැමෝම, ගිහි අය, පැවිද්දෝ, අපි කවුරුත් ඒ සතිමත් බව, ඒ සම්පජඤ්ඤ බව අප තුළ දියුණු කරන්න ඕන. සම්පජානකාරී යෝති කියන්නේ කරන සෑම දෙයක්ම, ඇති වෙන සෑම සිතුවිල්ලක්ම, හමු වෙන හැම අරමුණක් ගැනම, තමන් ගැන, මෙරමා ගැන, හැම අරමුණක් ගැන ඒ සම්පජානකාරී බව සතිපට්ඨාන සූත්‍රය අපිට අවධාරණය කරනවා. අපට දුකින් නිදහස් වෙන්න තියෙන මාවත මොකද? ඒ දැනුවත් බව දියුණු වෙන්න ඇත්ත ඇති සැටියෙන් අවබෝධ වෙන්න අපට ඇලීම් ඉවර වෙන්න පටන් ගන්නවා. ගැටීම් තුලින් අපි නිදහස් වෙනවා. ඒක බලන්න, තාම අපි මාර්ගඵලලාභියෝ නුනත් අපිට දෙයක ඇත්ත ඇති සැටියෙන් තේරෙනකොට තව දුරටත් රණ්ඩු වෙන්න හිතෙනවද? ඇත්ත ඇති සැටියෙන්ම තේරිච්ච දේවල් වලට තව දුරටත් අපි ඇලිලාද? අපිට වෙලා තියෙන ප්‍රශ්නේ
තවම අපි සමහර දේවල් ගැන ඇත්ත ඇති සැටියෙන් තේරුම් ගත්තට සමස්තය ගැන ඒ අවබෝධය නැති එකනේ. අපි වෙන්වෙන්ව ගත්තු සමහර දේවල් පිළිබඳව එහෙම අවබෝධයක් ලබාගෙන තියෙනවා. ඒ හින්දා අපි ඒව එක්ක නොඇලෙන නොගැටෙන තත්ත්වයට අපේ හිත හදන් තියෙනවා. ඕක ප්‍රිය අප්‍රිය කැමැති අකමැති දුර නොදුර තියෙන ඉන්න ඔය අරමුණු සියල්ලක් ගැනම අපට ඇති කරගන්න පුළුවන් මනස වැඩිච්ච දවසට එතෙන්ට අපේ හිත දියුණු වෙච්ච දවසට අපි මේ සසරින් නිදහස් වෙනවා ඒකාන්ත වශයෙන්ම. අපි දුකින් නිදහස් වෙනවා. අපි දුක් විඳින්නේ අපේ හිතෙන් අපි මේ අරමුණු වලට දීලා තියෙන වටිනාකම් එක්ක. ඒ වටිනාකම් දීලා තියෙන්නේ ඇයි අපි අරමුණු වලට? ඒ අරමුණු වල අපි මුලා වෙලා ඉන්න නිසා. රැවටිලා ඉන්න නිසා. ඒ අරමුණුත් එක්ක සංකල්ප හදාගෙන තියෙන නිසා. විවිධ සංඥාවන් සංස්කාරයන් ගොඩනගාගෙන තියෙන නිසා. ඒකයි අපේ ඒවට වටිනාකම් දිදී කැමැත්තේ හෝ අකමැත්තේ වටිනාකම් දිදී අකණ්ඩව ගමනක් යමින් තියෙන්නේ. ඒ නිසා ඔබ භාවනාමය පින භාවනාමය කුසලය ඔබට අත්පත් කරගන්නට වෑයම් කරන බෞද්ධයෙකු බවට පත් වෙන්න ඕනේ. ඔබට පුළුවන් ඒ කටයුත්ත කරන්න. ගිහි වුණත් පැවිදි වුණත් අපි කාටත් පුළුවන් එය. ඒ පුහුණු වෙන්න පුළුවන් දෙයක් නිසානේ මහානාම ශාක්‍යතුමාට භාග්‍යවතුන් වහන්සේ ගිහි ගෙදර ඉඳපු කෙනෙක්නේ. කපිලවස්තුවේ ජීවත් වෙච්ච ප්‍රාදේශීය පාලකයෙක් ලෙස තමයි හඳුනගන්නේ. සුද්ධෝදන රජතුමාගේ ඥාතියෙක්. භාග්‍යවතුන් වහන්සේගේ ඥාතිත්වයත් එතකොට එවැනි ගිහියෙකුටයි මේ මඟ පෙන්වීම කරන්නේ. එතකොට ගිහි ගෙදර ඉඳන් ඒ පුහුණු වෙන්න බෑ කියලා එකක් නැහැ. ඒ නිසා අපි මේ අනුස්සති වඩමු. බුද්ධානුස්සති වඩමු. ධම්මානුස්සති දියුණු කරමු. සංඝානුස්සති දියුණු කරමු. ඒ කියන්නේ තුනුරුවන්ගේ ගුණ මෙනෙහි කිරීම. ඊළඟට සීලානුස්සතිය සීලය මෙනෙහි කරමු. එහි තියෙන වටිනකම. එහි තියෙන සැනසෙල්ල. සිදුරු නැතිකොට ඒ සීලේ තියෙන සැනසෙල්ල සිහිනුවණින් මෙනෙහි කරමු. එය මෙනෙහි කරන්න අපේ හිත සැනසෙන්න පටන් ගන්නවා. අපේ හිත නිමෙන්න පටන් ගන්නවා. එනිසා ඔබ අවබෝධ කරගන්නට ඔබ තේරුම් ගන්නට ඔබටත් මටත් අපි කාටත් සැනසීම උදා කරගන්නට මේ හිත පිරිසුදු කරගන්නට තියෙන තාම උතුම් වැඩපිළිවෙලක් ලෙස තමයි භාග්‍යවතුන් වහන්සේ භාවනාව පෙන්වන්නේ. ඒකෙන් කියන්නේ දැන් ඊතුරු කටයුතු නවත්තන්න ඕනි කියලා. ධර්මයේ ශ්‍රවණය කරන්න ඕන. මොකද සෝතාපන්න ඵලයටපත් වෙන්න ධර්ම ශ්‍රවණය අපට බොහෝ උපකාරවත් වෙනවා. බොහෝ සෙයින්. මොකද බොහෝ දෘෂ්ටීන් නැති වෙලා යන්න බිඳ වැටෙන්න සද්ධර්ම ශ්‍රවණයේ කල්යාණ මිත්‍රයෙකුගෙන් සත්පුරුෂයෙකුගෙන් ඒ උතුම් සද්ධර්මයේ ශ්‍රවණය කිරීම හරිම උපකාරවත්. ඒ නිසා සද්ධර්මයේ ශ්‍රවණය කරන්න ඕනේ. එක පුළුවන් අවස්ථාවන්නේ උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කිරීම නවත්තන්න එපා. ශ්‍රවණය කරන්න ඕනේ. මාත් සද්ධර්මයේ ශ්‍රවණය කරනවා. නැත්තම් පෙළ දහමේ එන සූත්‍ර ධර්මයක් සෙමින් කියවලා අවබෝධ කරගන්නවා. ඊළඟට ඒ අහන ශ්‍රී සද්ධර්මයේ ධම්මානුස්සතියක් කරගන්නවා. මතක් කරනවා. මෙනෙහි කරනවා. මගේ ජීවිතේට මගේ අත්දැකීම් වලට මට ඇතිවෙන සිතුවිලි වලට ඒ ධර්මය ගලප්පලා හොඳට ඒ ධර්මය තුලින් මාව වටහා ගන්න මා වීරිය කරනවා. ඒ ධම්මානුස්සතියක් කරගන්නවා. ඒ ධර්මයේ තිබිච්ච ගුණය සද්ධර්මයේ ශ්‍රවණය කරමින් අහන සද්ධර්මයේ සිහිනුවණින් මෙනෙහි කරමින් ඒ ස්වාක්ඛාත ගුණය, ඒ සම්දිට්ඨික ගුණය, ඒ අකාලික ගුණය
එය අත්දකින්න වීරය කරනවා. ඇත්තට මෙවැනි වීරයක ඉන්නකොට අපේ හිතේ සංසිඳීමක් තියෙනවා. ව්‍යාකූල බව දුර වෙලා යනවා. නොසන්සුන්කම ටික ටික හරි අඩු වෙනවා. හිතේ සාමය ටික ටික දැනෙන්න ගන්නවා. ඒක ඉතින් පුහුණු වෙන ප්‍රමාණයට විනාඩි කිහිපයක් වුණත් අපි එවැනි පුහුණුවක හිටියොත් අනිවාර්යයෙන්ම ඒ ආනිසංස අපිට අත්විඳින්න පුළුවන්. දැන් බලන්න ඔබ පැයකට ආසන්න වෙලාවක් එකම ඉරියව්වේ ඉමහත් ශ්‍රද්ධාවෙන් නිදේශනාව ශ්‍රවණය කරගෙන හිටියා. මේ දේශනා කරන කරුණු සේ කල්පනාවෙන් හොඳට ශ්‍රවණය කළා. දැන් හිත සංසිඳුන්නේ නැද්ද? හිතේ සැපය සොම්නස ඇති වුණේ නැද්ද? දවස පුරාම ඒ ගිනිගත්ත ව්‍යාකූල බවින් පුංචි හරි නිදහසක් මේ දේශනාවට පූර්ණ ඒකාග්‍රතාවයේ යොමු කරලා ශ්‍රවණය කරනකොට ඔබට ලැබුණ නැද්ද? අනිවාර්යයෙන්ම ලැබෙනවා. මේ දේශනාවට පූර්ණ ඒකාග්‍ර බවකින් යුක්තව සිද්ධ කරනකොට එයම මට භාවනාවක් වෙනවා. මේ පැය තුල මං අන් කිසිවක් මෙනෙහි කරන්නේ. මේ පැය තුල මා ඔබට මේ දේශනාව විග්‍රහ කරලා දීම කියන ඒ ධර්ම සංකල්පය තුලම මගේ හිත එකතු කරනවා. කය සංසිඳෙනවා. හිත සංසිඳෙනවා. මං හොඳට බලලා තියෙනවා මගේ අත්දැකීම්. සමහර විට හරිම වෙහෙසකාරී හරිම පීඩාකාරී සමහර දවස් මට තියෙනවා. හැබැයි ධර්ම දේශනාවක් නිම වෙනකොට ඒ පීඩාකාරී බව හිතේ තිබිච්ච ඒ නොසන්සුන් බව ඒ අසහනකාරී බව දේශනාව නිම කරනකොට නිම වෙලා ගිහිල්ලා කයේ සංසිඳීමක් දැනෙනවා. හිතේ සංසිඳීමක් දැනෙනවා. මහා සැහැල්ලුවක් අත්විඳිනවා. ඒ මගේ අත්දැකීම. දේශනාවක් නොකරන දවසට සහ දේශනාවක් කරන දවසට තියෙන වෙනස මං හොඳට අත්දකින කෙනෙක්. හොඳට අත්දකිනවා. මනසට තියෙන සැනසීම, හිතට තියෙන නිදහස, සුවය, එකඟකම. දැන් මෙවැනි දේශනාවක් කරලා ඊට පස්සේදී මම මගේ අධ්‍යාපන කටයුත්තකට යොමු වුණාම හොඳට දෙයක් ඔළුවට ඇතුල් කරගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. මොකද මේ ඇති කරගත්තු ඒකාග්‍රකමක ඉඳලානේ මගේ ඊළඟ කටයුත්තට යොමු වෙන්නේ. ඒ ලොකු අනුග්‍රහයක් වෙච්ච අවස්ථා තියෙනවා. ඒ හින්දා භාවනාව කියන්නේ පුදුම උපකාරක ධර්මයක් අපිට. පුදුම උපකාරක ධර්මයක්. මේ කියන්නේ හැමෝටම දැන් S2 පියාගෙන පැය 24ෙම ඉන්න කියලා නෙමෙයි. සෑම ඉරියව්වකම සිහිය පවත්ත ගන්න. නුවණින් ඉන්න සෑම ඉරියව්වකම. ගතේ, තිතේ, නිසින්නේ, සුතේ, යුත්තේ, ජාගරිතේ. යද්දී, නැවතිලා ඉඳිත්තේ, ඉඳගෙන ඉඳිත්තේ, නිදාගනිත්තේ. සෑම ඉරියව්වකම උච්චාර ප්‍රස්තාවකම මේ වැසිකිලි කැසිකිලි යද්දී සම්පජානකාරී හොති සතිමත් වෙන්න. සතිමත් වෙන්න. ඔබගේ සිහිය පිහිටවන්න. දැනුවත් වෙන්න. ඒ සෑම ක්‍රියාවකම ඉහළම ඵලදායි බවක් ඔබ අත්විඳී. ඒක තමයි ආනිසංසය. ඒක තමයි ආනිසංසය. යානිසංසය ඔබ අත්විඳින්න. යානිසංසය ඔබට ලබන්න පුළුවන්. හැමෝටම S2 පියාගෙන ඉන්න බැරි වෙයි. තාම එතෙන්ට නැති වෙන්න පුළුවන් හිතේ එකඟකමක්. තාම හුස්ම රැල්ල ගැන පූර්ණ අවධානයක් යොමු කරගන්න තරම් හිත එකඟ කරගන්න නොහැකි වෙන්න පුළුවන්. ඒත් ඔබට පුළුවන් හොඳට ධර්ම දේශනාවකට අහුම්කම් දෙන්න. හිත එකඟ කරගෙන. ඔබට පුළුවන් ටික වෙලාවක් මෛත්‍රිය දියුණු කරන්න. අනිත් එක මෛත්‍රිය දියුණු කරන්නට
නිශ්චිත ඉරියව්වකුත් නැහැනේ. ආනාපාන සති වගේ භාවනාවලට භාවනා ගුරුවරු අපිට මඟ පෙන්වනවානේ. උජුං කායං පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං වා පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති. ඒ එක ඉරියව්වකට වාඩි වෙලා කය ඍජුව තියාගෙන කොයි ආකාරයටද ඒ හුස්ම රැල්ල ඒ ස්වභාවිකව සිද්ධ වෙන ක්‍රියාවලියට ඔබේ පූර්ණ දැනුවත් බව එකතු කරගන්න ඕන, සතිමත් බව ඇති කරගන්න ඕන කියලා හරිම අපූර්වට ඒ භාවනා ගුරු ස්වාමීන් වහන්සේලා මඟ පෙන්වන ඒ උතුමන් අපිට මඟ පෙන්වනවානේ. හැමෝටම මෙතෙන්ට තාම බැරි වෙන්න පුළුවන්. ඒත් සදාකාලිකවම හැමදාම බැරි වෙන්න බෑ. ඒකට වීරය කරන්න ඕන. ඒත් මේ මොහොතේ අඩුම ඔබ මෛත්‍රිය දියුණු කරන්න, මෙත් වඩන්න, මේ ලෝකෙට මෙත් වඩන්න. මානං හැමදාම බුද්ධ වන්දනා කරාම මෛත්‍රී කරනවා. මේ ලෝකෙ හැම දෙනාම සුවපත් වෙන්න කියලා, නිදුක් වෙන්න කියලා, නිරෝගී වෙන්න කියලා, මේ හැමෝටම කායික සැනසෙල්ල දැනෙන්න කියලා, මානසික සැනසෙල්ල දැනෙන්න කියලා, මිනිස්සු තුළ අවිද්‍යාව දුරු වේවා කියලා, ප්‍රඥාව ඇති වේවා කියලා, මිනිස්සු තුළ තියෙන වෛරය ක්‍රෝධය දුරු වේවා කියලා. මුළු ලෝකෙටම, කවුද කියලා නෑ, මුළු ලෝකෙටම මම ඉන්න තැන ඉඳලා දස දිසාවෙම ඉන්න සියලුම දෙනාට මෙත් වඩනවා. ඒකෙන් මටත් සැනසෙල්ලක් දැනෙනවා. මම විශ්වාස කරනවා අපි ඒ විදියට අපි හැමෝම මෛත්‍රී සිතක් උපදවගෙන මුළු ලෝකයටම මෙත් වඩනවා නම් එය විශාල ශක්තියක් බවට පත්වේවි. නිසක වශයෙන්ම මේ ලෝකයේ රෝදුප්පිය ටිකක් අඩුරු වෙන්න අපි ඒ විදියට අපි කවුරුත් මෙත් වඩන එක. අනිත් එක ඒක තුල අපි සතිමත් වෙනවනේ. අපේ හිතේ එකඟකමක් ඇති වෙනවනේ. ඉතින් හිතේ එකඟකමක් ඇති කරගත්තොත් අපි කවුරුත් මේ වසංගතයෙන් බේරෙන්න තියෙන ලොකුම වැක්සින් එකත් මේ වෙලාවේ හිත හොඳට සිහි කල්පනාව හරියටම පිහිටුවගෙන ඉන්න එකනේ. සිහිය නැති වෙච්ච තැනනේ මේ භයානක වසංගතේ පවා අපේ ශරීරයට ඇතුල් වෙන්න පුළුවන්. ඒ හින්දා ඔබේ ප්‍රතිශක්තිය, ඔබේ ආධ්‍යාත්මය දියුණු කරන්න ඇඟේ විතරක් නෙමෙයි. හිතෙත් ඒ ප්‍රතිශක්තිය දියුණු කරන්න. හිතේ ශක්තිය ලොකු උපකාරයක් වෙනවා. හිතේ බලය ලොකු උපකාරයක් වෙනවා. ඇඟේ නම් ප්‍රතිශක්තිය දියුණු කරගන්නට ඇඟ ටිකක් වෙහෙසවන්න ඕනේ. ව්‍යායාම කරන්න ඕනේ. ඇවිදින්න ඕනේ. දුවන්න ඕනේ. යම් යම් ක්‍රීඩා කරන්න ඕනේ. ඒ කියන්නේ ඇඟ ටිකක් සොලවන්න ඕනේ. ඒත් හිතේ ප්‍රතිශක්තිය දියුණු කරන්න. හිත නිශ්චල කරන්න ඕනේ. හිත නිසල වෙන තරමට හිතේ ප්‍රතිශක්තිය වැඩි. එය ඔබ තුළ අත්විඳින්න ඕනේ. ඉතින් අද දවසේ මේ උතුම් වූ දහම් කතාව තුළ භාවනාමය පින ගැන සාකච්ඡාව තුළ නියැලෙන්ට අපිට ආරාධනා කළේ මේ උතුම් පින්කමට. විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ජීවත් වෙන ලක්මාල් ඩිසිල්වා මැතිතුමත් ක්‍රිෂානි ප්‍රනාන්දු මැතිනියත් ඒ දෙපළ විශේෂයෙන් අපේක්ෂා කළේ මේ උතුම් ධර්ම දානමය පින්කමෙන් රැස් වෙන පින් කුසල් දෙවියන්ට අනුමෝදනා කරලා දෙවියන්ගේ ආශිර්වාදය ඒ දෙපළටත් ආදරණීය දරුවන් 3 දෙනා කවිනු දුවිනි සහ දිහෙලි කියන ඒ දරුවෝ 3 දෙනාටත් දෙදෙනාගේම ආදරණීය මව්පියන්ටත් ඥාති හිත මිත්‍රාදීන්ටත් ලෝකවාසීන්ටත් ආශිර්වාද කිරීම රැස් කරගන්නට යෙදුණු මේ භාවනාව පිළිබඳව කරපු මේ දහම් සංවාදයේ අපිට රැස් වුණු පින් කුසල් සියලු දෙවියෝ අනුමෝදන් වෙත්වා. දෙවියන්ගේ ආශිර්වාදය ඒ පවුලේ ඇත්තන්ට වගේම ඔබටත් ලෝකයටත් ලැබේවා. දෙවියනුත් ඔබත් ලෝකයත් නිදුක් වේවා
නිරෝගී වේවා, සුවපත් වේවා. සියලු දෙනාටම කරදර බාධක නැති වෙලා කය සංසිඳුණු, හිත සංසිඳුණු ජීවිතයක් ගත කරන්නට පින් අනුමෝදන් වන දෙවියන්ගේ උපකාරයද අපට ලැබේවා. උතුම් දෙවිවරුද මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඔබ නමින් මිය පරලෝ ගියපු ලක්මාල්ද සිල්වා මැතිතුමා නමින්, එම මැතිනිය නමින් මිය ගිය, බණහපු ඔබ නමින් මිය ගිය මේ වසංගතය නිසා ඉන්දියාවේ දහස් ගණන් මිය යනවා. ලංකාවෙත් දැන් දිනපතා අපිට මිය යන ප්‍රමාණය වැඩි වෙමින් තිබෙන බව පේනවා. මේ වසංගතය නිසා ලෝකයේ ලක්ෂ ගාණක් මිනිස්සු මිය ගිහිල්ලා තියෙනවා. ඒ සියලුම දෙනාට ඔබ නමින් මේ භවයේ වගේම සසර ගමනේ මිය ගියපු සියලු දෙනාට මේ පින් අත් වේවා, සුවපත් වේවා, සැපවත් වේවා, දුකින් මිදේවා. සියලුම මිය ගිය ඥාති හිත මිත්‍රාදීන් මේ පින්බෙලෙන් නිවන් දකිත්වා. සාදු සාදු සාදු. අපට මේ පින් කටයුතු කර ගනිමින් මේ ජපානය තුළ මේ කාලේ අපේ අධ්‍යාපන කටයුතු කරගන්නට අපිට මහෝපකාරී වෙන අපේ කල්යාණ මිත්‍ර සහෝදර පූජනීය හුරුළුනික වැවි සුදම්ම සාමින් වහන්සේ ඇතුළු සහෝදර සායින් වහන්සේලටත්, බණහපු ඔබටත්, සියලුම ලෝකවාසීන්ටත්, ඒ ලක්මාල්ද සිල්වා මැතිතුමා, ක්‍රිෂානි ප්‍රනාන්දු මැතිණිය ඇතුළු ඒ සියලු දෙනාටත් මේ භවයේ පුරාම සත්පුරුෂ ඇසුර ලැබේවා, කල්යාණ මිත්‍ර ඇසුර ලැබේවා, සද්ධර්මයේම ඇසේවා, ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන සිත සංසිඳුවාගෙන උතුම් නිවනින් සැනසෙන්නට මේ පින් කුසල් පාරමී වේවා. සාදු සාදු සාදු. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු ශාසනං. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු දේශනං. ආකාශට්ටහා ච බුම්මට්ටහා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්칸තු මම් පරන්ති තී. හැම දිනාටම තුනුරුවන් සරණයි.